ආයුබෝවන් දරුවනේ උසස් පෙළ සංයුක්ත ගණිතයේ විෂය නිර්දේශයේ සාකච්ඡා කරන මෙම පාඩම් මාලාවේ අද පාඩමේදී අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මීට ඉහත කෙරීගෙන ආපු වැඩ කොටසක තවත් ඉතිරි පාඩම් ඒකකයක්. සංයුක්ත ගණිතයේ විෂය නිර්දේශයේ ව්‍යවහාරික ගණිතයේ ඒකකයේ යටතේ අපිට ලැබෙන සංධිකල දඬු කියන පාඩම යටතේ මා මීට ඉහත පාඩම් වාර කීපයකදී ඔබ සමග සාකච්ඡා කළා සංධි වර්ග මොනවාද අපිට මුණ ගැහෙන්නා වූ සංධි වර්ග ඊළඟට සුමට සංධියක් යනු කුමක්ද සුචල සංධියක් යනු කුමක්ද දෘඪ සංධියක් යනු කුමක්ද ඒ ආදී වශයෙන් සංධි පිළිබඳව අපි මූලික අධ්‍යයනයක් සිද්ධාන්ත යටතේ සාකච්ඡා කර ඉන් අනතුරුව පසුගිය පාඩමේදී අපි කතා කරන්නට යෙදුනා ඒ පාඩම සම්බන්ධව උසස් පෙළ විභාගයේදී අපිට ලැබී ඇති ගැටලු මොනවාද සහ එම ගැටලු වලට අපි ඉගෙන ගත්තා වූ સિદ્ધාන්ත භාවිතා කරමින් පිළිතුරු කරා ළඟා වෙන්නේ කොහොමද කියන එක. එතකොට අද පාඩමේදී මා සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ පෙර සතියේ සාකච්ඡා කළ විභාග ගැටලු සම්බන්ධවම ඉන් ඉදිරියට තවත් සංකීර්ණ අපිට ලැබී ඇති විභාග ගැටලු කිහිපයක් විසඳන ආකාරය පිළිබඳවයි. ඒතර අද පාඩමේදී අපි මුලින්ම ආරම්භ කරනවා 2017 විභාගය සඳහා අපිට ලැබී ඇති ගැටලුව. සැහැල්ලු අවිතන්නේ තන්තු දෙකක් මේ ගැටලුවේ විස්තර කරනවා. ඕ අචල ලක්ෂයකින් එල්ලන ලද දිග හා බර දී ඇති ඒකාකාර දණ්ඩක්. ඔබට මතක ඇති මා කලින් පාඩම් වලත් පැහැදිලිව ඉස්මතු කරමින් කීවා මේ වචන නිවැරදිව කිව යුතුයි කියලා. ඒකාකාර දණ්ඩක් එමනම් මතක් කරගන්න ගුරුත්ව කේන්ද්‍රයේ තියෙන්නේ මධ්‍ය ලක්ෂයේ රූපයේ දැක්වෙන පරිදි සමතුලිතතාවයෙන් එල්ලමින් පවතී කියලා තියෙනවා. G යනු AB හි මධ්‍ය ලක්ෂයයි අපිට AOB කෝණය සපයලා තියෙනවා ෆයි බෙදීම දෙකක් හෙවත් 90ක් කියලා. OAB කෝණය සපයලා තියෙනවා ඇල්ෆා වශයෙන් දීලා AOG කෝණය ඇල්ෆා බව පෙන්වන්න කියනවා සහ තන්තු දෙකේ ආතති සොයන්න කියනවා. ඒතර අපි කෝණයක් හොයාගන්න ඕනේ සහ දණ්ඩ සමතුලිතව එල්ලෙමින් පවතින තන්තු දෙකේ ආතතීන් සොයාගත යුතුයි. මේ කාරණා තුනට අපිට මේක කෙටි ප්‍රශ්නයක් නිසා ලකුණු 25ක් හිමි වී තිබෙනවා. අපි දැන් බලමු එහෙමනම් මේ ගැටලුවේ පිළිතුරු කරා යන්නේ කොහොමද කියලා. මා ඔබට මේ මුලින්ම ඉදිරිපත් කරලා තියෙන්නේ ගැටලුවේ දීලා තිබුණු දත්ත වලට අදාළ රූපයයි. මේ රූපයේ ගුරුත්ව කේන්ද්‍රය හරහා සිරස්ව පහළට බර ලකුණු වෙලා තියෙනවා. ඒකාකාර දණ්ඩක් බැවින් හරි මැදින් ක්‍රියාත්මක වෙනවා. දෙපස දුරවල් AA බැගින් සඳහන් වෙනවා. ගානේ දීලා තියෙන මේ කෝණය ඇල්ෆා. මෙතන කෝණය ඇල්ෆා බව තමයි මුලින්ම අපිට සාධනය කළ යුතුව තිබෙන්නේ. බල ලකුණු කෙරෙනවා එක් තන්තුවක ආතතිය T1 වශයෙන් සහ අනෙක් තන්තුවේ ආතතිය T2 වශයෙන්. තන්තු දෙකේ ආතති ලකුණු කරලා ඉවරයි. දණ්ඩේ බර ක්‍රියාත්මක වෙනවා. වෙනත් කිසිදු බලයක් මෙතන ක්‍රියාත්මක වන්නේ නැහැ. එහෙමනම් පද්ධතියේ බල ලකුණු කිරීම නිවැරදිව අවසන් නිසා ගැටලුවට ලකුණු 5ක් හිමි වෙනවා මේ කොටසට. බල ලකුණු කිරීමට. ඊළඟට මුලින්ම අපිට සාධනය කරන්න කියනවා මේ කෝණය 45ක් බව. එතකොට මේ දරුව මෙන්න මෙතෙන්දි මතක් කරගන්න ඕනේ ඒකාකාර දණ්ඩක් බැවින් G කිව්වේ හරියක්ද ගුරුත්ව කේන්ද්‍රය ඊළඟට AB දුර AG දුර සහ BG දුර සමාන වෙනවා. ඊට අමතරව මේ කෝණය ඇල්ෆා වෙනවා. මෙතන සම්පූර්ණ කෝණය 90ක් වශයෙන් ගැටලුවේ සඳහන් වෙනවා. එතකොට ඔබ සාමාන්‍ය පෙළ අධ්‍යයනයේදී අර්ධ වෘත්තයක කෝණය 90ක් කියන સિદ્ધාන්තයක් හදාරලා තියෙනවා. අර්ධ වෘත්තයක විස්කම්භයේ දෙකලවර පරිධියේ ඕනෑම ලක්ෂයකට අර්ධ වෘත්තයක විස්කම්භයේ දෙකලවර පරිධියේ ඕනෑම ලක්ෂයකට යා කිරීමෙන් නිර්මාණය වන්නා වූ කෝණය අංශක 90ක් බව. එහෙමනම් මෙතන AOB කෝණය අංශක 90ක් කියලා අපිට සපයලා තිබෙන නිසා අපිට හඳුනාගත පුළුවන් වෙනවා මේක අර්ධ වෘත්තයක කෝණයක් වශයෙන්. මන්ද GA දුර GB දුර සමානයි. එහෙමනම් මුළු දණ්ඩ විස්කම්භයක් වශයෙන් සැලකුවොත්
මධ්‍ය ලක්ෂ්‍ය G කේන්ද්‍රය වශයෙන් ගන්න පුළුවන්. එතකොට AOB අංශක 90ක් වන බැවින් මේක අර්ධවෘත්තයක කෝණයක් වශයෙන් අපිට හඳුනා ගන්න පුළුවන්. G කේන්ද්‍රය, AB විස්කම්භය සහ BOA වශයෙන් අර්ධවෘත්තයේ පරිධිය කොටස අපිට සම්පූර්ණ කරන්න පුළුවන්. එහෙමනම් වෘත්තයේ කේන්ද්‍රය G ලක්ෂයේ පවතිමින් වෘත්තය AOB ලක්ෂ තුනම හරහා යන බැවින් කේන්ද්‍රයේ සිට පරිධියට ඇති දුරක් වශයෙන් GA අරය වෙනවා, GB අරය වෙනවා සහ GO අරය වෙනවා. එහෙමනම් GA දුර, GB දුර සහ GO දුර සමාන වෙනවා. එතකොට AOG සමද්විපාදී ත්‍රිකෝණයක් වෙනවා. මේ කෝණය, මේ රේඛාව අරය, මේ රේඛාව අරය සමද්විපාදී ත්‍රිකෝණයක් බැවින් සමාන පාද දෙකට සම්මුඛ කෝණ දෙක සමාන වෙනවා. එහෙමනම් මුලින්ම අපිට AOG කෝණය ඇල්ෆා බව සාධනය කරන්න පුළුවන්. හේතුව වශයෙන් සඳහන් කරන්න ඕනේ අර්ධවෘත්තයක කෝණයක් කියන ගුණාංගය නිසා අපි මේක සමද්විපාදී ත්‍රිකෝණයක් වශයෙන් හඳුනා ගන්නවා. AGO සමද්විපාදී බැවින් සමාන පාද දෙකට සම්මුඛ කෝණ දෙක සමාන වන නිසා අපෙන් අහන කෝණය AOG ඇල්ෆා බවට පත් වෙනවා. පළවෙනි සාධනය කිරීම අපි එතනින් කරනවා. ලකුණු 5ක් අපිට ලැබෙනවා. දැන් ගැටලුවට ලකුණු 10ක් ලැබී තිබෙනවා. ඊළඟට අපි මේ දණ්ඩේ සමතුලිතතාවය සලකනවා. සමතුලිතතාවය සැලකීමේදී ඔබට පේනවා ගුරුත්ව කේන්ද්‍රය හරහා මෙතන තිත් රේඛාවක් ලකුණු වෙලා තියෙනවා. මා ඒ රේඛාව ලකුණු කරලා තියෙන්නේ OA කියන තන්තුවට සමාන්තර ආකාරයටයි. G හරහා යන මේ තිත් රේඛාව OA තන්තුවට සමාන්තරව ලකුණු වෙලා තියෙනවා. එතකොට අපිට පහසුවක් වෙනවා මේකේ බල ලකුණු කරන්න ගියාම මොන දිශාවද? AO හා BO දිශා දෙක. AO දිශාව කියන්නේ එක් තන්තුවක්, BO දිශාව කියන්නේ අනෙක් තන්තුව. එහෙමනම් තන්තු දෙක ඔස්සේ ක්‍රියා කරන්නා වූ බල වශයෙන් මේ දණ්ඩයේ සමතුලිතතාවය අපිට සලකන්න පුළුවන්. එතකොට අපි සලකන්නා වූ දිශා දෙක මා මෙහි සඳහන් කරලා තියෙනවා AO හා BO දිශා වශයෙන්. ඒක සඳහන් කිරීමට විභාගයේදී ලකුණු 5ක් හිමි වී තිබුණා. සමහර දරුවෝ ගොඩක් වෙලාවට මේ වගේ කාරණා සඳහන් නොකර පිළිතුරට යනවා. එතකොට අපිට ලකුණු අහිමි වෙනවා. අපි සලකන්නා වූ දිශා දෙක පැහැදිලිව සඳහන් කරන්න. එතනින් අපිට AO දිශාව ඔස්සේ දණ්ඩ මත ක්‍රියාත්මක වන්නේ A කෙළවරේදී ක්‍රියාත්මක වන්නා වූ ආතති බලය T1 සහ G වල ගුරුත්ව කේන්ද්‍රය හරහා සිරස්ව පහළට ක්‍රියා කරලා W බලයේ විභේදන කොටස. මේ කෝණය ඇල්ෆා වෙනවා. මේක W. එහෙමනම් මේ තිත් රේඛාව ඔස්සේ W ගේ විභේදනය W cos alpha වෙනවා. T2 බලය ওই සමීකරණයට ඇතුළත් වෙන්නේ නැහැ. මන්ද AO දිශාවට ලම්බකයි BO දිශාව. යම් කිසි බලයක් යම් දිශාවකට ලම්බක නම් ඒ බලය ලම්බක දිශාවක් ඔස්සේ විභේදනය කිරීමේදී බලය වරක් cos 90 ලිය වෙන්නේ. cos 90 ලිය වුණාම බිඳුව වෙනවා. ඒ නිසා AO දිශාව සැලකීමේදී AOට ලම්බක අනෙක් තන්තුවේ බලය ඇතුළත් වෙන්නේ නැහැ. ඇතුළත් වෙන්නේ T1 බලය සහ W ගෙන් එන විභේදනය W cos alpha පමණයි. එතකොට අපිට සමීකරණය ලියන්න පුළුවන් T1 සමානයි W cos alpha කියලා. එතනින් අපිට පළවෙනි තන්තුවේ ආතතිය ලැබී තිබෙනවා. ලකුණු 5ක් හිමි වෙනවා. දෙවනුව අපිට පුළුවනි එකී දිශාවට ලම්බක දිශාව BO දිශාව. BO දිශාව ඔස්සේ විභේදනය කිරීමේදී BOට ලම්බක AO තන්තුවේ බලය යලිත් පෙර පරිදිම cos 90ෙන් ගුණ වීමෙන් සමීකරණයෙන් ඉවත් වෙනවා. එතකොට සමීකරණයට ඇතුළත් වෙන්නේ T2 බලය සහ W ගේ පෙරකී දිශාවට ලම්බක සංරචකය. පෙරකී දිශාව උනේ මේ තිත් රේඛාව ඔස්සේ W cos alpha. එහෙමනම් අනිත් පැත්තට එන්නේ W sin alpha. එතකොට සමීකරණය ලැබෙනවා T2 BO රේඛාව ඔස්සේ ඉහළට සමාන්තරව පහළට එනවා W sin alpha. T2 සමානයි W sin alpha වෙනවා. එහෙනම් එක් තන්තුවක් ඔස්සේ විභේදනය කිරීමෙන් එම ආතතිය ලැබෙනවා. අනෙක් තන්තුව ඔස්සේ විභේදනය කිරීමෙන් එම තන්තුවේ ආතතිය ලැබෙනවා. ඒකටත් ලකුණු 5ක් හිමි වෙලා තියෙනවා. දැන් ගැටලුවේ අසායති ප්‍රශ්න 3ට පිළිතුරු දීලා ඉවරයි. ලකුණු 25 අපිට ලැබිලා ඉවරයි. මේ මා කතා කළේ එකී කෙටි ප්‍රශ්නය සඳහා පිළිතුරු සැපයන ආකාරයයි. ඊළඟට අපි බලමු 2016 වසරේ ලැබුණු තවත් ගැටලුවක්.
දිග 2L වූ සැහැල්ලු අවිතන්නේ තන්තුවක එක් කෙළවරක් සිරස් තලයක සවි කර ඇති අරය A අරය A වල අගය මූල 2L ට වඩා වැඩි කියලා ගැටලුවේ අපිට සපයලා තියෙනවා. ඒක අපිට අවශ්‍ය වුණොත් පාවිච්චි කරන්න පුළුවන්. සමහර විට අවශ්‍ය නොවෙන්නත් ඉඩ තියෙනවා. අරය A වූ සිහින් සුමට දෘಢ වෘත්තාකාර කම්බියක උච්චතම ලක්ෂයට ඈඳා තියෙනවා තන්තුව. කම්බිය දිගේ චලනය වීමට නිදහස තියෙන W බර වූ කුඩා සුමට පබලුවක් තන්තුවේ අනික් කෙළවරට ඈඳලා තියෙනවා. එතකොට තන්තුවේ එක් කෙළවරක් වෘත්තාකාර කොටසේ ඉහළටම ඈඳලා උච්චතම ලක්ෂයට තන්තුවේ අනික් කෙළවරට පබලුවක් ඈඳලා තියෙනවා. රූපයේ දැක්වෙන පරිදි තන්තුව තදව පබලු සමතුලිතතාවයේ පවතී. එhmenan ඔබට මේ ගාන ගැටලුව කියවනකොටම පැහැදිලි වෙනවා රූපයේ පරිදි ඒ කියන්නේ මූලික රූපය අපිට සපයලා ඇති. ගැටලුවට අදාළ මූලික රූපය. අපි බලමු ගැටලුවට අදාළ මූලික රූපය වෙන්නේ මොකක්ද කියලා. දැන් ඔබට මේ තිරේ දිස් වෙන්නේ එම ගැටලුවට අදාළ මූලික රූපයයි. රූපයේ ඔබට පැහැදිලිව පේන වෘත්තාකාර කම්බිය මේ ලක්ෂයේ W බර ඇති පබලුව මේ තියෙන්නේ තන්තුව වෘතයේ කේන්ද්‍රය චිත්‍රේඛාව අරයක් වෙනවා. මේ චිත්‍රේඛාවත් වෘතයේ අරයක් වෙනවා. එබැවින් සමදිපාදී ත්‍රිකෝණයක් අර පෙර ගැටලුවේ පරිදිම නිර්මාණය වෙනවා. එහෙමනම් මේ කෝණ දෙක සමාන වෙනවා. ඔය මූලික ලාක්ෂණික ගුණාංග අපිට පින්තූරේ හඳුනා ගන්න පුළුවන්. අපි දැන් මේකට බල ලකුණු කරනවා. මුදුව පබලුව තියෙන්නේ වෘත්තාකාර කම්බිරාමුව මත. එහෙමනම් කම්බියෙන් පබලුව මත ක්‍රියාත්මක වන්නා වූ අභිලම්බ ප්‍රතික්‍රියාව. කම්බිය තියෙන්නේ වෘත්තාකාර කම්බිය මත තමයි මේ පබලුව තියෙන්නේ. ඒතර පබලුව මත කම්බියෙන් එන්නා වූ අභිලම්බ ප්‍රතික්‍රියාව කම්බියට ලම්බකයි. කම්බිය කියලා කියන්නේ වෘතයේ පරිදිය වෘතයේ පරිදියට ලම්බක ඕනෑම රේඛාවක් කේන්ද්‍රය හරහා යා යුතුයි. එහෙනම් පළවෙනි මූලික ලක්ෂණය තමයි අභිලම්බ ප්‍රතික්‍රියාව ලකුණු වෙන්න ඕනේ කේන්ද්‍රය හරහා යන ආකාරයටයි. ඊට පැහැදිලිව ඒක හඳුනා ගන්න අරය ඔස්සේ අභිලම්බ ප්‍රතික්‍රියාව ලකුණු විය යුතුයි. ඊළඟට තන්තුවේ ආතතිය. දෙකලවරින් ඇතුල් දිශාවට ආතතිය ලකුණු වෙනවා. අපි ඒක බොහොම මූලික කාරණයක් වශයෙන් දන්නවා තන්තුවක ආතතිය ලකුණු වෙන්නේ ඇතුල් දිශාවට. දැන් එතකොට මේ බල ලකුණු කිරීම දෙකට තන්තුවේ ආතතිය සහ අභිලම්බ ප්‍රතික්‍රියාව ලකුණු කිරීමට ලකුණු 5ක් හිමි වී තිබෙනවා. ඊළඟට මා මෙතන පෙර සඳහන් කළ රූපයම පවතිද්දී පැත්තක ඇඳලා තියෙනවා තවත් කුඩා රූපයක්. දැන් මෙන්න මේ රූපය කුමක්ද කියලා අපි පැහැදිලිව හඳුනා ගමු. මේ තියෙන්නේ පබලුව මත ක්‍රියාත්මක වන්නා වූ බල තුන ක්‍රියාත්මක වන ආකාරයට එකී දිශාවන්ටම සමාන්තරව පැත්තක ඇඳපු බල සටහනක්. ඒතකොට පබලුව මත ක්‍රියාත්මක වන්නා වූ අසමාන්තර බල තුනක්. මා පෙර පාඩමකදී සඳහන් කළා අසමාන්තර බල තුනක ක්‍රියාකාරීත්වය යටතේ මේ පබලුව සමතුලිතතාවයේ තියෙනවා. එහෙනම් බල තුනම එක ලක්ෂයක් කරහා යනවා. එතකොට එම ලක්ෂයෙන් අපිට බල තුන මේ ආකාරයට නිරූපණය කරන්න පුළුවන්. අභිලම්බ ප්‍රතික්‍රියාව වෘතයේ පරිධියට ලම්බකව මේ දිශාවට තිබුණු අභිලම්බ ප්‍රතික්‍රියාව තන්තුවේ ආතතිය තන්තුව ඔස්සේ ක්‍රියාත්මක වුණා. පබලුවෙන් සිරස්ව පහළට පබලුවේ බර ක්‍රියාත්මක වුණා. මේ තියෙන්නේ එම බල තුන. බල තුනක් ඒකලක්ෂය වෙලා අපි මේ රූපය ගත්තොත් අපිට පුළුවන් මේ රූපයට තවත් මේ පාඩමේදී අවශ්‍ය වෙන ප්‍රමේයක් මේකට භාවිතා කරන්න. ලාමී ප්‍රමේය කියනවා. ලාමී ප්‍රමේයෙන් සඳහන් වෙන්නේ එක් ලක්ෂයක් හරහා ගමන් කරන්නා වූ අසමාන්තර බල තුනක් සමතුලිතතාවයේ පවතිනවා නම් එහෙම නැත්නම් බල තුනක් යටතේ යම් වස්තුවක් සමතුලිතතාවයේ පවතිනවා නම් එම බල තුන කෝණ සමග නිර්මාණය වන්නා වූ යම් සම්බන්ධතාවයක්. මොකද්ද මේ සම්බන්ධතාවය? ලාමී ප්‍රමේය අනුව කියවෙනවා එක් බලය බල තුනෙන් එක් බලය අනෙක් බල දෙක අතර කෝණයේ සයිනයට එක් බලය අනෙක් බල දෙක අතර කෝණයේ සයිනයට දරන්නා වූ අනුපාත සමාන වෙනවා. එහෙමනම් අපි T බලය ගත්තොත් T බලය සයින් අනුපාතය ලැබෙන්නේ අනෙක් බල දෙක අතර කෝණයෙන්. R හා W අතර කෝණය. අභිලම්බ ප්‍රතික්‍රියාව සහ W අතර කෝණය රූපයට අනුව 2θ වෙනවා.
එහෙමනම් t බෙදීම 2යි තීටා ලාමී ප්‍රමේයයේ පළවෙනි කොටස. ඊළඟට අපි r ගත්තොත් r බෙදන්න ඕනේ sin අනුපාතයෙන් කාගේද? අනෙක් බල දෙක අතර කෝණය. r බෙදීම t හා w අතර කෝණය. මේ රූපයෙන් නම් මෙතන කෝණය, මේ රූපයෙන් නම් මෙතන කෝණය වෙනවා. ඔබට පේනවා මේ කුඩා කෝණය තීටා වශයෙන්. එhmenan මේ කෝණය 180 ඍණ තීටා වෙනවා. මෙතන කෝණය. එහෙමනම් r බෙදීම sin 180 ඍණ තීටා වෙනවා. ඒතර ලාමී ප්‍රමේය කොටස් දෙකක් දැන් ලියවුණා. t බෙදීම sin 2යි තීටා සමානයි r බෙදීම sin 5 ඍණ තීටා නැත්නම් 180 ඍණ තීටා. සමානයි දත්තේ වශයෙන් තියෙන බලය w බෙදීම t හා r අතර කෝණය. t හා r අතර කෝණයත් යලිත් 5 ඍණ තීටා වෙනවා. ඒ මොකද ඔබට රූපේ පේනවා මේ කෝණය තීටා. මෙතන කුඩා කෝණය තීටා නම් අනෙක් පැත්තේ t හා r අතර කෝණය 180 ඍණ තීටා වෙනවා. එහෙමනම් ලාමී ප්‍රමේයට අනුව එක් බලය අනෙක් බල දෙක අතර කෝණයේ සයිනයට දරන අනුපාතයන් සමාන කිරීමේ ප්‍රකාශනයක් ගොඩනගන්න, එහෙම ප්‍රකාශනයක් ලියන්න අපිට නිදහස තියෙනවා. ඒතර t බෙදීම sin 2යි තීටා සමානයි r බෙදීම sin 5 ඍණ තීටා සමානයි w බෙදීම sin 5 ඍණ තීටා ලැබෙනවා. මේකෙන් t හා r අඥාත වෙනවා w දත්තයක්. එහෙමනම් අපිට මේ එක් කොටස වෙන වෙනම w බෙදීම sin 5 ඍණ තීටා කොටස සමග සමාන කිරීමෙන් වරකදී r තවත් වරකදී t වශයෙන් අඥාත දෙක ලබා ගන්න පුළුවන් වෙනවා. ලාමී ප්‍රමේයයේදී මේ ප්‍රකාශනයට ඔබට පේනවා ලකුණු 10ක් හිමි වෙලා තිබෙනවා. ඊළඟට r හා w මේ කොටස් දෙක සමාන කිරීමෙන් sin අනුපාතයන් දෙක ඉවත් වෙනවා. r සමානයි w වෙනවා. t sin බෙදීම sin 2යි තීටා නැවත අපි සුළු කරලා ලියලා තියෙනවා ත්‍රිකෝණමිතික සූත්‍රයක් යටතේ sin 2යි තීටා සමානයි 2යි sin තීටා බෙදීම cos තීටා කියලා. මෙතනින් අපිට ලැබෙනවා r සමානයි w. මේ අනුපාත කොටස් දෙක සමාන කිරීමෙන් sin තීටා ඉවත් වෙනවා r සමානයි w. නැවත මේ අනුපාත දෙක සමාන කිරීමෙන් sin තීටා ඉවත් වෙනවා r සමානයි w 2යි cos තීටා ගෙන් ගුණ වෙනවා. එතකොට මෙතනදී sin තීටා ඉවත් කිරීමේදී sin තීටා ඉවත් කරනවා කියන්නේ අපි sin තීටාගේ අපි කියනවා කපලා දානවා කියලා නැත්නම් බෙදීමක්. ඒ නිසා sin තීටා අසමානයි බිඳුවයි කියලා අත්‍යවශ්‍යම නැතත් ලියනවා නම් වඩා හොඳයි. sin තීටා කපා ඉවත් කිරීම. එතකොට ඒ පිළිතුරු දෙකට ලකුණු 5ක් ලැබිලා තියෙනවා. තවත් ලකුණු 5ක් හිමි වෙනවා. a බෙදීම sin තීටා 2l බෙදීම sin 5 ඍණ තීටා a බෙදීම sin තීටා 2l බෙදීම ඔබට පේනවා මෙතන 2l බෙදීම sin 2යි තීටා මේ කොටස් ටිකට වෙන වෙනම ලකුණු 5ක් හිමි වෙලා තියෙනවා. ඒ ලැබිලා තියෙන්නේ මේ රූපයෙන්. මේ රූපයේ ජ්‍යාමිතිය සලකලා ලියපු ප්‍රකාශන ටික. පාර ගැටලුවකට සඳහන් කළා. සමහර දරුවෝ මේවා අත්‍යවශ්‍යම නැති වෙයි කියලා හිතලා පිළිතුරු පත්‍රය ලියන්න නැතුව ඉන්නවා. එතකොට අපිට මේ ලකුණු අහිමි වෙලා යනවා. t වලගේ cos 2යි තීටාගේ ආදේශ කිරීමෙන් අවසාන පිළිතුර ලැබෙනවා 2wl බෙදීම a වශයෙන්. එතකොට අපිට r පබළුව මත අභිලම්බ ප්‍රතික්‍රියාව t පබළුවට සම්බන්ධ තන්තුවේ ආතතිය අගයන් දෙක ලැබිලා තියෙනවා. මේ තියෙන එම ගැටලුවේ විසඳුම් ටික. තවත් ගැටලුවක් 2016 වසරේ සංයුක්ත ගණිතය දෙවන ප්‍රශ්න පත්‍රය යටතේ B කොටසට ලැබුණු ගැටලුවක්. මේක B කොටසේ නිසා ලොකු ගැටලුවක් වශයෙන් අපි කියනවා ලකුණු 65ක ගැටලුවක්. බලමු අපි මේ ගැටලුව මොන ආකාරයෙන්ද විස්තර කරන්න පුළුවන් වෙන්නේ කියලා. එක එකක බර W1 වූ සමාන ඒකාකාර දඬු 4ක් අපිට කලින් කිසිම ගැටලුවකදී දඬු 4ක් ලැබිලා තිබුණේ නැහැ ඔබ සමග සාකච්ඡා කළ ගැටලුවල. මේ ගැටලුවේ දඬු 4ක් ලැබෙනවා. ඒ කියන්නේ තවත් පද්ධතිය අපිට සංකීර්ණ තත්වයටපත් වෙනවා. දඬු 4ක් ABCD රොම්බසයක් ආකාරයෙන් ඒවායේ අන්තවලදී සුමට ලෙස සන්ධි කර ඇත. සමාන දඬු 4ක් රොම්බසයක් ආකාරයෙන් සම්බන්ධ කරලා තියෙනවා. නමුත් මේ රොම්බසයේ හැඩය සුමටව සන්ධි කරන නිසා හැඩය පවත්වා ගැනීමට වෙනත් යම්කිසි විකල්ප ක්‍රමයක් යෙදිය යුතුයි. මන්ද සුමටව සම්බන්ධ කළොත් හැඩය ඕනෑම ආකාරයකින් වෙනස් වෙන්න පුළුවන්. දෘಢ සම්බන්ධයක් නෙමෙයිනේ. හරි එහෙමනම් මේ සුමටව සන්ධි කරපු දඬු ටිකේ BAD කෝණය 2යි තීටා කියලා දත්තයක් වශයෙන් අපිට ලැබිලා තියෙනවා.
වන පරිදි BC හා CD හි මධ්‍ය ලක්ෂ්‍ය සැහැල්ලු දණ්ඩක් මගින් යා කර ඇත. අන්න BC දණ්ඩේ මධ්‍ය ලක්ෂ්‍යයයි CD දණ්ඩේ මධ්‍ය ලක්ෂ්‍යයයි. ඒ දඬු දෙකේ මධ්‍ය ලක්ෂ්‍ය දෙක සැහැල්ලු දණ්ඩක් මගින් යා කරලා තියෙනවා. එතකොට මේ දණ්ඩේ බරක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. සැහැල්ලු දණ්ඩක් කියෝ විට දණ්ඩේ බර බිඳුවක් වශයෙන් අපිට සලකන්න පුළුවන්. B හා D එක් එක් සංදියට සමාන W2 භාරයන් එකතු කරලා තියෙනවා. B සංදිය සහ D සංදිය කියන ජොයින්ට්ස් සම්බන්ධ සංදි දෙකට W2 භාරයන් ගැටලුවට එකතු කරලා තියෙනවා. ඊට පස්සේ කියනවා A සංදියෙන් සමමිතික ලෙස එල්ලෙමින් සැහැල්ලු දණ්ඩ තිරස්ව ඇතිව සිරස් තලයක සමතුලිතතාවයේ පවතී. එතකොට දඬු හතරකින් රොම්බසයක් නිර්මාණය කළා. එම රොම්බසේ පාද දෙකක් මධ්‍ය ලක්ෂ එකිනෙකට සැහැල්ලු දණ්ඩකින් යා කරලා එක්තැනක කෝණයක් 2θ වන ආකාරයෙන් පද්ධතියේ රොම්බසේ හැඩය පවත්වා ගත්තා. ඊළඟට තවත් දෙකලවරකදී W2 වශයෙන් භාරයන් දෙකක් අමතරව එකතු කරලා තියෙනවා. පද්ධතිය ඒ ලක්ෂයෙන් එල්ලලා තියෙනවා. සිරස් තලයක සමතුලිතව තියෙනවා. අපිට හොයන්න කියනවා සැහැල්ලු දණ්ඩේ තෙරපුම් බලය. පිළිතුර මෙතන දිස් වෙනවා. මේ පිළිතුර බව ලබාගත යුතුයි. දැන් අපි බලමු මේ ගැටලුවට මුහුණ දෙන්නේ කොහොමද? මේ සැහැල්ලු දණ්ඩේ තෙරපුම කියලා අපෙන් අහන බලය හොයාගන්නේ කොහොමද කියලා. මේ තියෙනවා ගැටලුවේ සඳහන් වෙච්ච තොරතුරු ටික. රොම්බසය තියෙනවා ABCD. BCCD දඬු දෙකෙහි මධ්‍ය ලක්ෂ්‍ය සැහැල්ලු දණ්ඩක් මගින් යා කරලා තියෙනවා. මේ චිත්‍රේඛාවෙන් මා ඔබට පෙන්වන්නට අදහස් කරන්නේ පද්ධතියේ සමමිතික භාවය. පද්ධතියේ ඒ ලක්ෂයෙන් එල්ලලා තියෙන අවස්ථාවේදී A හා C ලක්ෂ්‍ය හරහා යන සිරස් රේඛාව අනුබද්ධයෙන් මේ පද්ධතිය දැනට නම් සමමිතිකයි. මා කිව්වේ නෑ පද්ධතිය සමමිතිකයි කියලා. මම කිව්වේ පද්ධතිය දැනට නම් සමමිතිකයි. ඒ මොකද සමහර විට අමතර බල යෙදීමේදී බලවල අසමානභාවයක් වුණොත් පද්ධතිය බල වශයෙන් අසමමිතික වෙන්නත් පුළුවන්. දැනට මේක ජ්‍යාමිතික වශයෙන් සමමිතිකයි. අපි බලමු ඊළඟට මේකේ බල එක් එක් දණ්ඩේ බර ක්‍රියාත්මක වෙනවා. සෑම දණ්ඩක්ම ඒකාකාර බැවින් ඒවායේ හරි මැදින් ගුරුත්ව කේන්ද්‍රය හරහා සිරස්ව පහළට AB දණ්ඩේ බර W1 BC දණ්ඩේ බරත් එම බරමයි CD එම බරමයි DA දඬු හතරේ බර සමානයි. තවමත් එහෙමනම් මේ පද්ධතිය AC සිරස් රේඛාව අනුබද්ධයෙන් සමමිතිකයි. මොකද දෙපැත්තේ කොහෙවත් වෙනස් බල ක්‍රියාත්මක වෙලා නැහැ දැනටත්. ඊළඟට අමතර වේදු W2 වශයෙන් සඳහන් වන අමතර භාරයන් දෙක. ඒ දෙකත් AC සිරස් රේඛාව වටා සමමිතිකයි. තවමත් පද්ධතිය සමමිතිකයි. ඊළඟට C ලක්ෂයේ ප්‍රතික්‍රියාවේ තිරස් සංරචක XX වශයෙන් ලකුණු වෙනවා. C සංදියේ ප්‍රතික්‍රියාවේ තිරස් සංරචක සමාන ප්‍රතිවිරුද්ධ සංරචක යුගලක් XX වශයෙන්. තන්තුවේ ගැටලුවේ සඳහන් වෙනවා තෙරපුම කියලා දණ්ඩේ තෙරපුම බැවින් ඊතලයේ ලකුණු විය යුතුයි දණ්ඩේ එළිය දිශාවට. තන්තුවක ආතතිය නම් ඇතුල් දිශාවට, තෙරපුමක් දණ්ඩක තෙරපුමක් නම් පිටත දිශාවට ලකුණු වෙන්න ඕනේ. දැන් මේ තියෙන්නේ මේ බල ටික. එතකොට අපි කලින් ඔබ සමග සාකච්ඡා කරපු හැම ගැටලුවකම අපි සංධියකදී ප්‍රතික්‍රියා වශයෙන් එකිනෙකට ලම්බක සමාන ප්‍රතිවිරුද්ධ සංරචක යුගල් දෙකක් මා එය නැවතත් සඳහන් කරන්නම්. සමාන ප්‍රතිවිරුද්ධ සංරචක යුගල් දෙකක් XX YY වශයෙන් ලකුණු කළා. නමුත් මේ ගැටලුවේ තවම ලකුණු වෙලා තියෙන X පමණයි. මීට පෙර කිසිදු ගැටලුවක අපි මේ தত্ত্বය අත්විඳේ නැති නිසා, අපි සාකච්ඡා කරපු කිසිම ගැටලුවක එවැනි තත්ත්වයක් නොලැබුණු නිසා මා මේක කුඩා වේලාවක් අමතරව පැහැදිලි කරනවා ඔබට. C ලක්ෂයේ අපි YY ලෙස පෙර සඳහන් කළ පරිදිම සිරස් සංරචක දෙකක් ලකුණු කරන්න ගියොත් සංධියකදී අපි බල ලකුණු කරන්නේ කොහොමද? අන්‍යෝන්‍ය වශයෙන් සමාන ප්‍රතිවිරුද්ධ ලම්බක සංරචක යුගල් දෙකක්. එතකොට මේ තියෙන්නේ XX තිරස් සංරචක දෙක YY සිරස් සංරචක දෙකක් ලකුණු කරන්න ගියොත් අපිට සමාන ප්‍රතිවිරුද්ධ
ප්‍රතිවිරුද්ධ නිසා එක් බලයක් ඉහළට ලකුණු කළ යුතු වෙනවා අනෙක් බලය පහළට ලකුණු කළ යුතු වෙනවා. සමාන ප්‍රතිවිරුද්ධ බැවින් C සංදියේ එක් සිරස් සංරචකයක් ඉහළට ලකුණු කරන්න සිද්ධ වෙනවා අනිත් සංරචකය පහළට ලකුණු කරන්න සිද්ධ වෙනවා. නමුත් මේ පද්ධතියේ මේ දක්වා කිසිදු අසමමිතික භාවයක් අපිට ඉදිරිපත් වෙලා නැහැ. සෑම දණ්ඩකම බර සමමිතිකව ක්‍රියාත්මක වෙනවා. අමතරව ඈඳු භාරයන් දෙක සමමිතිකව ක්‍රියාත්මක වෙනවා. දණ්ඩ තිරස් නිසා දණ්ඩේ තෙරපුමත් සමමිතිකව ක්‍රියාත්මක වෙනවා. එහෙනම් කිසිම අසමමිතික බලයක් නැති නිසා මේ පද්ධතිය ජ්‍යාමිතික වශයෙන් මෙන්ම බල වශයෙන්ද කාරණා දෙකක් කියවෙනවා. ජ්‍යාමිතික වශයෙන් මෙන්ම බල වශයෙන්ද සමමිතික පද්ධතියක් වෙනවා. එහෙමනම් ඒ සමමිතිය කියන ගුණාංගය බිඳෙන ආකාරයට අපිට කිසිම බලයක් ලකුණු කරන්න බෑ. සමමිතිකත්වයේ බිඳී යන ආකාරයට කිසිදු බලයක් අපිට ලකුණු කරන්න බෑ. ඒ මොකද පද්ධතියේ සියලුම බලයන් ඉතා පැහැදිලිව සමමිතිකව තියෙනවා දත්ත වශයෙන්. එහෙමනම් අපිට C සංදියේ සිරස් ප්‍රතික්‍රියා යුගලය y ලෙස එකක් ඉහළටත් අනෙක පහළටත් ලකුණු කරන්න බෑ. එතකොට පද්ධතියේ සමමිතිය බිඳී යනවා. එකක් ඉහළට අනෙක පහළට සමමිතික වෙන්නේ නැහනේ. උදාහරණයක් වශයෙන් මා මේ අත ඉහළටත් මේ අත පහළටත් මෙහෙම තියාගත්තොත් මගේ රූපේ සමමිතික නැහැ. සමමිතික වෙන්න නම් එක්ක අත් දෙක පහළටම තියෙන්න ඕනේ නැත්නම් අත් දෙක ඉහළටම තියෙන්න ඕනේ. එකක් ඉහළටත් අනෙක පහළටත් පෙන්වන්න බෑ. ඒ නිසා C සංදියේ ප්‍රතික්‍රියාවල සිරස් සංරචක ඉහළට හා පහළට ලකුණු කරන්න බැරි වෙනවා. එහෙමනම් අපි එකම පැත්තට ලකුණු කළොත් මොකද වෙන්නේ? එතකොට අර මූලික ගුණාංගය සමාන ප්‍රතිවිරුද්ධ සංරචක යුගල් කියන මූලික ගුණාංගය බිඳී යනවා. සමාන ප්‍රතිවිරුද්ධ සංරචක. ඒ නිසා y දෙක එකම පැත්තට ලකුණු කරන්න බෑ. සමාන ප්‍රතිවිරුද්ධ කියන ගුණාංගයේ මූල ධර්මයේ බිඳී යනවා. දෙපැත්තකට ලකුණු කරන්න බෑ. සමමිතිය බිඳී යනවා. එක පැත්තකට ලකුණු කරන්නත් බෑ. දෙපැත්තට ලකුණු කරන්නත් බෑ. එක වැඩක් කළොත් එක දෙයකට වැරදිනවා. තව වැඩක් කළොත් තව දෙයකට වරදිනවා. එහෙමනම් එක වැඩක්වත් කරන්න බෑ අපිට. ඒ කියන්නේ y සංරචක දෙක එකම පැත්තට ලකුණු කරන්නත් බෑ. y සංරචක දෙක දෙපැත්තට ලකුණු කරන්නත් බෑ. එහෙමනම් එක විදිහකටවත් ලකුණු කරන්න බෑ කියන්නේ අපිට සිද්ධ වෙනවා y සංරචක බිඳුව වශයෙන් ගන්න. ලකුණු කරන්න බෑ කියන්නේ බලය බිඳුවයි. බලය බිඳුව නම් අපිට සමමිතිය සැලකීමෙන් බලය බිඳුව බව ලබා ගත්තා කියන කාරණය පැහැදිලිව කියවෙන්න ඕනේ. මා ඒ විස්තර කිරීමට මදක් වේලාව ගත්තේ මොකද අපිට අපි සාකච්ඡා කරපු කලින් කිසිම ගානක මේ ආකාරයේ ප්‍රශ්නයක් අපිට මතුවුනේ නැහැ. එහෙමනම් බල ලකුණු කිරීමට විභාගයේදී ඔබට ලකුණු 10ක් ලැබිලා තියෙනවා. සමමිතිය සඳහන් කිරීමට වෙනම ලකුණු 5ක් ලැබිලා තියෙනවා. එතකොට සමමිතිය සඳහන් නොකර y දෙක බිඳුව වශයෙන් ගත්තොත් අපිට මේ ලකුණු 5 අහිමි වෙනවා. සමහර විට ඒ හේතුවෙන් මේ ලකුණු 10 අහිමි වෙන්නත් පුළුවන්. ඒ නිසා යම් කිසි රූපයක් බල වශයෙන් හා ජ්‍යාමිතික වශයෙන් කියන ගුණාංග දෙකෙන්ම සමමිතික වෙනවා නම් ජ්‍යාමිතික සමමිතිකත්වය සහ බල වශයෙන් සමමිතිකත්වය කියන කාරණා දෙකෙන්ම සමමිතික වෙනවා නම් පමණක් අපිට සමමිතිය සැලකීමෙන් කියලා සිරස්ව ලකුණු කෙරෙන්නා වූ y සංරචක යුගලයක් ශුන්‍ය වශයෙන් සලකන්න පුළුවන් වෙනවා. සමමිතික රේඛාව මතදී. සමමිතික රේඛාවෙන් වෙනත් තැනක නෙමෙයි සමමිතික රේඛාව මතදී. එහෙමනම් සමමිතික රේඛාව මත y සංරචක දෙක මා පෙර ගැටළු වල පරිදි මේකේ ලකුණු කරලා නැහැ. පින්තූරේ x පමණක් ලකුණු කරලා තියෙනවා. y ලකුණු කරන්නේ නැතුව. එක් බර දණ්ඩේ දිග 2a යි ගනුම්. ඇයි මෙහෙම සඳහන් වෙන්නේ? ගානේ දීලා නැහැ දිග මොකද්ද කියලා. ගානේ දීලා තියෙන්නේ බර විතරයි දිගක් සඳහන් වෙන්නේ නැහැ. ඒ නිසා අපි දිග අපි සමීකරණ වලට අවශ්‍ය වෙන නිසා 2a කියලා ගන්නවා. ඒතර ගත්තා කියලා අපිට ගැටලුවක් මතුවෙන්නේ නැහැ. ගූර්ණ සමීකරණයේදී මේක ඉවත් වෙයි. අපි බලමු ඒක කොහොමද ඉවත් වෙන්නේ කියලා. ඊළඟට එම සැලකීම නිසා ගුරුත්ව කේන්ද්‍රයෙන් දෙපසට සෑම දණ්ඩකම A ආදී වශයෙන් ලකුණු කරන්න පුළුවන් දඬුවල දිග. එතනින් අපි යනවා BC දණ්ඩ සලකලා B වටා ගූර්ණ ගන්න. BC දණ්ඩ පමණක් සලකලා B වටා ගූර්ණ ගන්නවා. එතකොට B වටා ගූර්ණ ගැනීමේදී B හරහා යන W2 බලය අපිට අවශ්‍ය නැහැ. W1 ඇතුළත් වෙනවා ගූර්ණ සමීකරණයට, T ඇතුළත් වෙනවා, X ඇතුළත් වෙනවා BC දණ්ඩ සැලකීමේදී. අපි බලමු එහෙමනම් BC දණ්ඩ සලකලා B වටා ගූර්ණ ගැනීමෙන් අපිට ලැබෙන සමීකරණය මොකක්ද?
x බලය මේ x බලයට ගූර්ණ ගන්නා ලක්ෂය වන b සිට ලම්බ දුර සඳහන් කරන්න පුළුවන් 2a cos θ කියලා. මේ ලක්ෂයේ සිට මෙතනට ලම්බ දුර 2a cos θ. w1 බලය w1 බලයට b ලක්ෂයේ සිට ලම්බ දුර a sin θ වෙනවා. ගූර්ණ ගැනීමේදී ලම්බ දුර පෙර ගැටලු කීපයකම අපි තා පැහැදිලිව සාකච්ඡා කළා. t බලය දක්ෂිනාවර්තව ගූර්ණයක් ඇති වෙනවා. t බලයට ලම්බ දුර a cos θ වෙනවා. ගූර්ණ ගන්නා ලක්ෂයේ සිට මේ ලම්බ දුර. ඒතර ගූර්ණ සමීකරණය අපිට ලැබෙනවා මේ ආකාරයෙන්. x බලය 2a cos θ ලම්බ දුර ඍණ අනෙක් දිශාවට බැවින් ඍණ w1 බලය a sin θ ලම්බ දුර සහ t බලය a cos θ ලම්බ දුර. සමතුලිත බැවින් සියලු ගූර්ණවල VG ඓක්‍ය ශුන්‍යයට සමාන වෙනවා. එතනට අපිට ලකුණු 10ක් හිමි වෙනවා. ඊළඟට එතනින් අපිට ලැබෙනවා මේ සමීකරණය මුළු සමීකරණයම cos θ පදයෙන් බෙදීමෙන් සහ මා ඔබට පෙර සඳහන් කළා a පොදු පදයේ වශයෙන් ඉවත් වෙනවා. දණ්ඩක දිග සඳහාගත්තු a අකුර ඉවත් වෙලා මුළු සමීකරණයම cos θ මගින් බෙදීමෙන් අපිට ලැබෙනවා 2x ඍණ t සමානයි w1 tan θ කියලා පළවෙනි සමීකරණය. මේක සමීකරණයක් වශයෙන් අපි සඳහන් කරන්නේ මොකද? අඥාත පද දෙකක් තියෙනවා. x බලය සහ t බලය. ඊළඟට අපි ඒ ලකුණු 5 හිමි වෙනවා එතනට. එතනින් අපි යනවා AB හා BC දඬු දෙකම සලකනවා වෙනම. AB BC දඬු දෙකම සලකනවා. එතකොට දරුවනේ මෙතන AB BC දඬු දෙක පමණක් වෙනම ගලවලා ගත්තොත් අපිට ඒ ලක්ෂයේ ක්‍රියාත්මක වන්නා වූ බල මොනවද කියලා ගැටලුවක් මතුවෙනවා. ඒ ගැටලුවෙන් අපිට අයින් වෙන්න පුළුවන්. එවැනි ප්‍රශ්නයක් මතු නොවෙන්න ක්‍රියා කරන්න පුළුවන්. කොහොමද අපි ඒ ලක්ෂය වටා ගූර්ණ ගන්නවා? එතකොට ඒ ලක්ෂයේ හරහා ක්‍රියාත්මක වන්නා වූ අපි නොදන්නා බල මොනවා තිබුණත් අපිට ඒක ගූර්ණ සමීකරණයට අදාළ වෙන්නේ නැහැ. මොකද අපි ඒ ලක්ෂය වටා ගූර්ණ ගන්නවා. එහෙමනම් අපි බලමු AB BC දඬු දෙක පමණක් වෙන් කරලා අරගෙන ඒ ලක්ෂය වටා ගූර්ණ ගත්තොත් අපිට ලැබෙන ගූර්ණ සමීකරණය මොකක්ද කියලා. ඒ ලක්ෂය වටා W1 වාමාවර්ත ගූර්ණයක් ඇති කරනවා. W1 පහළ බලයත් වාමාවර්ත ගූර්ණයක් ඇති කරනවා. එතන තියෙන W2 වාමාවර්ත ගූර්ණයක් ඇති කරනවා. T පමණක් දක්ෂිනාවර්ත ගූර්ණයක් ඇති කරනවා. එතකොට වාමාවර්ත ගූර්ණ ලබා දෙන බල 3යි දක්ෂිනාවර්ත ගූර්ණ ලබා දෙන එක බලයයි AB හා BC පද්ධතියට ඒ වටා ගූර්ණ ගැනීමේදී. එතනින් මෙන්න මේ සමීකරණය ලැබෙනවා. x බලයට ලම්බ දුර කොච්චරද? a ලක්ෂයේ සිට x බලයට ලම්බ දුර කියන්නේ මෙන්න මේ තිත් රේඛාවේ මුළු දිග. මේ තිත් රේඛාවේ මුළු දිග x දණ්ඩකින් සැලකුවොත් 2a cos θ කෑල්ලක් ලැබෙනවා. අනෙක් දණ්ඩෙන් සැලකුවාමත් එවැනිම 2a cos θ කොටසක් ලැබෙනවා. එහෙනම් 2a cos θ කොටස් දෙකක් කියන්නේ 4a cos θ වෙනවා. ඊළඟට මෙතන 2w1 කියලා බලයක් ඔබට පේනවා. නමුත් රූපයේ කොහෙවත් 2w1 කියලා බලයක් නැහැ. දරුවනි ඒක ලැබුණේ මෙහෙමයි. මේ w1 බලයත් උඩ දණ්ඩේ බර සහ මෙතන තියෙන w1 බලය පහළ දණ්ඩේ බර. ඔබට ඉතා පැහැදිලිව මේ රූපයෙන් පේනවා මේ w1 කියන බල දෙකම එකම සිරස් රේඛාවක් කරා පහළට ක්‍රියා කරනවා. ඒතර බල දෙකම ක්‍රියා කරන්නේ එකම රේඛාවක් කරා නම් ගූර්ණ ගැනීමේදී දෙවතාවකට W1 එක බලයකට එක ගූර්ණයකුත් W1 අනිත් බලයට තව ගූර්ණයකුත් අරගෙන ගූර්ණ සමීකරණය සංකීර්ණ කරගන්න අපිට අවශ්‍ය නැහැ. යම්කිසි බල දෙකක් එකම රේඛාව ඔස්සේ ක්‍රියා කරනවා නම් උදාහරණයක් වශයෙන් අපි එකම ලණුවක් දාලා යම්කිසි වස්තුවක් අදිනවා. මම තනියෙන් ඇද්දොත් එක බලයයි. එම ලණුවම තව කෙනෙක් ඇද්දොත් මම අදින බලයයි අනෙක් පුද්ගලයා අදින බලයයි බල දෙකයි. ඒතකොට ඒක බල දෙකක් වශයෙන් සලකන්න අවශ්‍ය නැහැ. අපි දෙන්නම යොදන බලය එකතු කරලා තනි බලයක් බවට ගන්න පුළුවන්. මොකද එකම රේඛාව ඔස්සේ ක්‍රියා කරන බැවින්. එහෙමනම් AB දණ්ඩේ බරත් BC දණ්ඩේ බරත් එකම රේඛාව ඔස්සේ පහළට ක්‍රියා කරන නිසා W1 බලයන් දෙක එකතු කිරීමෙන් මෙතන ලැබිලා තියෙනවා 2W1. එතකොට ඔන්න ඔය 2W1 කියන බලයට අපි ගූර්ණ ගන්නා ලක්ෂය මොකද්ද? A. A වල සිට මේ රේඛාවට ලම්බ දුර මෙන්න මෙතනින් ලැබෙනවා A sin θ. මේ කොටස A මෙතන කෝණය θ නිසා මේ ලම්බ දුර වෙනවා A sin θ. එහෙනම් 2W1 A sin θ. ඊළඟට අනෙක් W2 බලය. W2 බලය මේ කෙළවරෙන් සිරස්ව පහළට ක්‍රියාත්මක වෙනවා. එතකොට A ලක්ෂයේ සිට W2 බලයට ලම්බ දුර වෙනවා පෙර කී දුර මෙන් දෙගුණයක්.
පෙර කීදුර මේ ටික දැන් ලැබෙනවා මේ ටික 2a sin θ. එම බල තුනම එක් දිශාවකට ගූර්ණ ලබා දෙන්නේ. ඊළඟට t කිව්වේ දණ්ඩේ තෙරපුම අනෙක් දිශාවට ගූර්ණ ලබා දෙනවා. එම නිසා ඒක ඍණ වෙනවා. ඍණ t වරක් t ගේ ක්‍රියාරේඛාවට ලම්බ දුර. ඒ ලක්ෂයේ සිට t ගේ ක්‍රියාරේඛාවට ලම්බ දුර මේ තිත්‍රේඛාවෙන් මෙන්න මේ පහළ කොටස හැර ඉතුරු ටික. ආයත් මා පෙන්වන්නම්. t බලයේ ක්‍රියාරේඛාවට ගූර්ණ ගන්නා ලක්ෂයේ සිට තියෙන ලම්බ දුර වෙන්නේ මේ සමමිතිය කියලා සඳහන් කරපු තිත්‍රේඛාවෙන් සිරස් තිත්‍රේඛාවෙන් පහළ කොටස හැර ඉතුරු ටික. ඒතර මේ ටික වෙන්නේ a cos θ. මේ පොඩ්ඩ a cos θ නම් මුළු දුර අපිට ලැබුණා නම් 4a cos θ. 4a cos θ ගෙන් a cos θ අඩු කරනවා කියන්නේ සරලව කියනවා නම් 4න් එකක් අඩු වෙනවා. දැන් 4a cos θ ගෙන් a cos θ අඩු වුනහම 3a cos θ ලැබෙනවා. ඔන්න ගූර්ණ සමීකරණය කොටස් 4කින් යුක්ත වෙනවා. ගූර්ණ සමීකරණය අපි පැහැදිලි කළා. දැන් ওই සමීකරණයත් පෙර පරිදිම a පොදු සාධකයක් වශයෙන් කැපිලා අයින් වෙනවා ශුන්‍යයට අසමාන සාධකයක්. කැපිලා අයින් වුණාට පස්සේ අපිට පුළුවනි ඊට පෙර මා සඳහන් කරන්නම් මේ ගූර්ණ සමීකරණයට ලකුණු 20ක් හිමි වෙලා තියෙනවා. තනි සමීකරණයට ලකුණු 20ක්. මොකද ඒකේ කොටස් 4ක් තියෙන නිසා. එතනින් අපිට ලැබෙනවා a පොදු පදයේ ඉවත් වීම සහ cos θ ගෙන් බෙදීමෙන් මෙන්න මේ දෙවෙනි සමීකරණය ලැබෙනවා. කලින් ගූර්ණයෙන් ලැබුණ එක් සමීකරණයක් x සහ t අඥාත දෙකෙන් දැන් යලිත් ලැබුණ x සහ t අඥාත දෙකෙන් අඥාත දෙකයි සමීකරණ දෙකයි. එතකොට ඕක නොදන්නා පද දෙකක සමීකරණ දෙකක් කියන්නේ ඔබ කුඩා පන්තිවලදී ඉගෙන ගත්තා වූ සමගාමී සමීකරණ දෙකක්. අඥාත දෙකක සමීකරණ දෙකක්. සමගාමී සමීකරණ යුගලයක්. එහෙමනම් මා ඔබට සඳහන් කරන්න අවශ්‍යත් නැහැ. නමුත් අපි බලමු මේක විසඳෙන්නේ කොහොමද කියලා. ඒ සමීකරණයටත් ලකුණු 5ක් හිමි වෙලා තියෙනවා. එතනින් මේක මා ඔබට විස්තර කරන මේ මොහොතේදීම යම් කිසි දරුවෙකුට නොතේරුණත් ඔබට පුළුවනි මේ ක්‍රියාව වෙනම කොලයක ලියලා විනාඩියක් වෙලාවක් කරන් සුළු කරලා බලන්නත්. පළවෙනි සමීකරණය 2ෙන් වැඩි කරලා දෙවෙනි සමීකරණය අඩු කරනවා. බොහොම සරල කතන්දරයක්. සමගාමී සමීකරණ දෙකක් සුළු කිරීම. පළවෙනි සමීකරණය 2ෙන් ගුණ කර දෙවෙනි සමීකරණය අඩු කළාම අපිට ලැබෙනවා මෙන්න මේ ප්‍රකාශනය. මා ඒක විස්තර කරන්න යන්නේ නැහැ. මේ ක්‍රියාව මෙතන තියෙන නිසා එතනින් අපිට ලැබෙනවා t වල පිළිතුර. මේ තියෙන t වල පිළිතුර මේක දෙස බැලුවහම ඔබට පේනවා tan θ පදය පොදුයි දෙකේ ඉලක්කමක් පොදුයි. එහෙනම් දෙක සහ tan θ පොදු සාධක වශයෙන් ඉවතට ගැනීමෙන් පිළිතුර ප්‍රශ්න පත්‍රයේ අසා තිබුණු පිළිතුර අපිට ලැබෙනවා මේ ආකාරයට. එතකොට එතනට ලකුණු 10ක් හිමි වෙලා තියෙනවා. මේ තමයි එතකොට එම ගැටලුවේ විසඳුම් ටික ඉදිරිපත් කළ යුතු ආකාරය. එතකොට අපිට ලකුණු ලැබෙන්නා වූ ආකාරය. මා යනවා තවත් ගැටලුවකට. යලිත් ඔබට වැලු බැලමට පේනවා ලකුණු 25ක ගැටලුවක්. ඒ කියන්නේ මේක පළවෙනි A කොටසේ ගැටලුවක්. මොකක්ද ගැටලුව? ඒකාකාර සිහින් බර දණ්ඩක්. වැදගත් වචන දෙකක් තියෙනවා. ඒකාකාර කියන වචනේ ගුරුත්ව කේන්ද්‍රය මැද්දෙන් තියෙන්නේ. බර දණ්ඩක් එහෙනම් යම්කිසි බරක් තියෙනවා. එක කෙලවරක් රළු තිරස් ගෙබිමකට අනෙක් කෙලවර සුමට සිරස් බිත්තියකට. දණ්ඩක එක කෙලවරක් පොළවේ අනිත් කෙලවර බිත්තියේ නිසලව තිබේ. එතකොට මේක බොහොම සරලම අවස්ථාවක්. ඔබ ඕන තරම් දැකලා ඇති gedara කොස්සක් හේතු කරලා තියෙනවා බිත්තියට. ඕකනේ මේ කියන්නේ සරලව බැලුවොත්. කොස්සේ එක කෙලවරක් බිත්තිය ගෑවෙනවා. කොස්සේ අනිත් කෙලවර අතු ගන්න පැත්ත පොළවේ ගෑවෙනවා. ඒතර දණ්ඩක එක කෙලවරක් බිත්තිය ගෑවෙනවා අනිත් කෙලවර පොළවේ ගෑවෙනවා. කොස්සක් බිත්තියට හේතු කළා වගේ සරල අවස්ථාවක්. ලොකු දේවල් හිතන්න අවශ්‍ය නැහැ. එතකොට දණ්ඩ බිත්තිය සමග θ කියලා කෝණයක් දීලා තියෙනවා. ඒක අපිට අවශ්‍ය වෙන්නේ රූපේ ලකුණු කරද්දී. දණ්ඩ බිත්තියට ලම්බක සිරස් තලයක තියෙනවා මේ පිහිටීමේදී සමතුලිතව තියන්න නම් දණ්ඩ හා ගෙබිම අතර ඝර්ෂණ සංගුණකේ මෙන්න මේ අවශ්‍යතාව සපුරාලිය යුතු කියලා පෙන්වන්නලු. එතකොට සමහර වෙලාවට ඔය අත්දැකීමත් ඔබට ඇති කොස්ස හේතු කරලා ආපහු වෙනකොට කොස්සල ඉස්සලා වැටෙනවා. බිත්තියේ ලක්ෂයේ පල්ලයට මෙහෙම කොස්සල ඉස්සලා වැටෙන්න පුළුවන්. ඇයි ඒ? පොළවේ ඝර්ෂණ බලය අඩුයි කොස්ස සමතුලිත රඳවා තබා ගැනීමට. ඒ නිසා වැටෙනවා. මෙතනත් මේ එවැනි කතාවක් කියන්නේ. එතකොට මේක නොවැටි තියෙන්න නම් සමතුලිතව තියෙන නම් පොළවේ ඝර්ෂණ සංගුණකයේ යම්කිසි අවශ්‍යතාවයක් සපුරාලිය යුතුයි කියලා අපිට පෙන්වන්න කියනවා. බලමු අපි විසඳුම දෙන්නේ කොහොමද? මේ තියෙන්නේ මා ඔය කියු අවස්ථාව. බිත්තියට එක් කෙලවරක් පොළොවට එක කෙලවරක්
හේතු කරපු දණ්ඩක්. ඒකාකාර නිසා ගුරුත්ව කේන්ද්‍රයේ මධ්‍ය ලක්ෂය තියෙනවා. ඒ දෙපැත්තේ දිග මේ තීටා ගැටලුවේ සපයලා තිබුණා අපිට දණ්ඩ බිත්තිය සමග තීටා කෝණයක් කාණතයි කියලා. ඒක ලකුණු වෙලා තියෙනවා. දැන් මෙතනින් අපි යන්න ඕන මේකේ බල සටහනට. මොනවද මේකේ ලකුණු වෙන්න ඕන බල? පොළොවේ ස්පර්ශ ලක්ෂයක්, එවනම් පොළොවේ අභිලම්බ ප්‍රතික්‍රියාවක් එනවා. බිත්තිය ස්පර්ශ ලක්ෂයක්, එවනම් බිත්තියෙන් අභිලම්බ ප්‍රතික්‍රියාවක් එනවා. ඊට අමතරව බිත්තිය සුමට නම් බිත්තිය ඝර්ෂණ බලයක් නැහැ. පොළොව රළු නම් පොළොවේ ඝර්ෂණ බලයක් තියෙනවා. ස්පර්ශ ලක්ෂ වල අනිවාර්යෙන් අභිලම්බ ප්‍රතික්‍රියා තියෙනවා. සුමට ලක්ෂයේ ඝර්ෂණ බලය නැහැ. රළු ලක්ෂයේ ඝර්ෂණ බලයක් පවතිනවා. බලමු අපි මේකේ බල ලකුණු වෙන ආකාරය කොහොමද කියලා. ගුරුත්ව කේන්ද්‍රය හරහා සිරස්ව පහළට W, අනතුරුව පොළොවේ ඝර්ෂණ බලය F, පොළොව ඔස්සේ ක්‍රියාත්මක වෙනවා චලනය වන පැත්තට විරුද්ධව. චලනය වන කියලා මා කිව්වේ චලනය වුණොත් චලනය වන පැත්තට විරුද්ධව. පොළොවෙන් එන අභිලම්බ ප්‍රතික්‍රියාව, බිත්තියේ අභිලම්බ ප්‍රතික්‍රියාව. මේ තියෙන්නේ මේකේ බල සටහන. නිවැරදි බල ටික. අඥාත බල 3යි දත්තයයි. එතනට ලකුණු 5ක් හිමි වෙලා තියෙනවා. එතකොට ඔබ කොහොමද මේ ලකුණු 5 උපයාගන්නේ? මෙන්න මේ ඊතලයයි, මේ ඊතලයයි, මේ ඊතලයයි, මේ ඊතල 3 ගහලා ඊතල 3ට දාලා සම්මත අකුරු ටිකක් දැම්මනම් ඝර්ෂණ බලය, අභිලම්බ ප්‍රතික්‍රියාව සහ සුමට විත්තියේ අභිලම්බ ප්‍රතික්‍රියාව. අපිට මේ ලකුණු 5 හිමි වෙනවා. දැන් එතනින් අපි එහාට යනවා. ඊළඟට මොකද වෙන්නේ? AB දණ්ඩේ සමතුලිතතාව සලකන්න පුළුවන්. එකක් සිරස් සමතුලිතතාව, අනික තිරස් සමතුලිතතාව, අනෙක සුදුසු පරිදි තෝරා ගන්නු ලබන ලක්ෂයක් වටා ගූර්ණය. සිරස් සමතුලිත, තිරස් සමතුලිත සහ ගූර්ණය. බලමු අපි ඒක කොහොමද කරන්නේ කියලා. තිරස් සමතුලිතතාව. තිරස් සමතුලිතතාව සැලකුවොත් එක් පැත්තකට තියෙනවා බිත්තියෙන් එන අභිලම්බ ප්‍රතික්‍රියාව S, පහළ කෙළවරෙන් තියෙනවා ඝර්ෂණ බලය F. ඒ බල දෙක පමණයි. බල දෙක ප්‍රතිවිරුද්ධ දිශා දෙකක් ඔස්සේ තියෙන නිසා ඒ දෙන්න විශාලත්වයෙන් සමාන වෙන්න ඕනේ. එහෙනම් S සමානයි F කියලා සමීකරණයක් අපිට ලැබෙනවා. මේ තියෙන මේ සමීකරණය. අකුරු දෙකක් ලියලා තියෙනවා S සමානයි F කියලා. අකුරු දෙකක් ලියලා ලකුණු 5ක් ලැබිලා තියෙනවා. ඊළඟට අපි එතනින් යනවා සිරස් සමතුලිතතාවය. සිරස්ව බැලුවොත් ඒත් තියෙන බල දෙකයි. එකක් මොකද්ද? පොළොවෙන් එන අභිලම්බ ප්‍රතික්‍රියාව සිරස්ව ඉහළට R, ගුරුත්ව කේන්ද්‍රය හරහා සිරස්ව පහළට W. R ඉහළට W පහළට, එහෙනම් R සමානයි W විය යුතු විශාලත්වයෙන්. R සමානයි W. යලිත් අකුරු දෙකයි ලකුණු 5යි. අකුරු 4ට ලකුණු 10යි. ඊළඟට අපි එතනින් ඒ ලක්ෂ්‍ය වටා ගූර්ණ ගැනීමේ කතාවට යනවා. දණ්ඩේ සමතුලිතතාව සලකලා ඒ ලක්ෂ්‍ය වටා ගූර්ණ ගන්නකොට අපිට අවශ්‍ය වෙනවා මේකේ දුරවල්. එතකොට ඒ ලක්ෂ්‍ය සිට S ගේ ක්‍රියා රේඛාවට ලම්බ දුර ඔබට පැහැදිලිව පේනවා 2a cos θ, W ට ලම්බ දුර a sin θ. එවනම් ගූර්ණ සමීකරණයේ ඒ වටා ගූර්ණ ගැනීමේදී W දක්ෂිනාවර්ත ගූර්ණයක්, S වාමාවර්ත ගූර්ණයක්, W ට ලම්බ දුර a sin θ, S ට ලම්බ දුර 2a cos θ. W ට a sin θ, S ට 2a cos θ. ඒ පොදු සාධකයේ ශුන්‍යයට අසමාන නිසා ඉවත් වෙනවා. එතකොට එතනින් අපිට cos θ ගෙන් බෙදීමෙන් S ලැබෙනවා. S සමානයි F නිසා S අගය ලැබෙන්නේ W බෙදීම 2යි tan θ. S සමාන F නිසා ඒ දෙකම සමානයි W බෙදීම 2යි tan θ. එතකොට අසමීකරණය ගන්න පුළුවන් F අඩුයි හෝ සමානයි μ r. පෙර ගැටලු කීපයකම අපි සාකච්ඡා කළා ඝර්ෂණයේ ක්‍රියාත්මක වන්නා වූ ලක්ෂයක සමතුලිතතාවය රැකෙන්නේ කොහොමද? F අඩුයි හෝ සමානයි μ r. F අඩුයි හෝ සමානයි μ r. ඒ ගුණාංගය ගත්තාම අපිට එතනින් ලැබෙනවා F බලය සහ S බලය සමානයි භාගයයි W tan θ අඩුයි හෝ සමානයි μ r කිව්වේ W. එහෙනම් F සහ R ආදේශ කිරීම පමණයි මෙතන සිද්ධ වෙලා තියෙන්නේ. W පොදු පදයේ ඉවත් වීමෙන් μ විශාලය සමානයි භාගයයි tan θ අපිට ගැටලුවේ අහලා තිබිච්ච පිළිතුර ලැබුණා. රූපයේ බල වලට ලකුණු 5යි. 5ව 3ක් මෙතන තියෙනවා 15යි ඉතුරු 5 මෙතනට තියෙනවා ලකුණු 25යි. මේ මා සාකච්ඡා කළේ ලකුණු 25ක කුඩා ප්‍රශ්නයක්. එතනින් අපි යනවා 2015 මේක ලොකු ප්‍රශ්නයක්. ලොකු ප්‍රශ්නයක් විය ලොකු කොටසේ ප්‍රශ්නයක්. එතකොට ඒකට ලකුණු 75ක ප්‍රමාණයක් හිමි වෙනවා. මේකේ කියලා තියෙන්නේ A B B C C D D E A E A ඒකාකාර දඬු 5ක්. මේ ගැටලුවේ විස්තර කරනවා මේ දඬු 5න්
මේ පහළ ED DC CB දඬු තුන විශාල දිගින් සමානයි EA BA දඬු දෙක දිගින් සමානයි. ඒතර ඒවැය දිග දීලා තියෙනවා. ඉහළ දඬු දෙක 2යි L බැගින් දිගයි. අනෙක් දඬු තුන එකක් එකිනෙක L බැගින් දිගයි. මේ තියෙන රූපය ප්‍රශ්න පත්‍රයේ සපයා තිබුණු රූපය. ඒ රූපයේ ඒ ගැටලුවට ලකුණු 75යි. රූපයේ මේ අලිත් මා ඔබට පෙන්වනවා. මේ දණ්ඩයේ දිග 2යි L ගුරුත්ව කේන්ද්‍රයෙන් බෙදලා තියෙනවා. මේ පැත්තෙත් එම L අගයන් දෙකම ක්‍රියාත්මක වෙනවා. L බෙදීම 2යි L බෙදීම 2යි ගුරුත්ව කේන්ද්‍රය පාවිච්චි කරන්න එහෙම ලකුණු කරලා තියෙන්නේ. එතකොට ගුරුත්ව කේන්ද්‍රය හරහා බර ගුරුත්ව කේන්ද්‍රය හරහා සිරස්ව පහළට බර ගුරුත්ව කේන්ද්‍රය හරහා බර ක්‍රියාත්මක වෙන දඬු වල. උඩ දඬු 2යි W 2යි W පහළ දඬු W මේ තියෙන්නේ බර ක්‍රියාත්මක වන ආකාරය. ඊළඟට B සංදියේ ප්‍රතික්‍රියා. මේවා පෙර ගැටලු කීපයකම අපි සාකච්ඡා කළා. මේවා ලකුණු කරන ආකාරය. අන්‍යෝන්‍ය වශයෙන් ලම්බක සමාන ප්‍රතිවිරුද්ධ සංරචක යුගල් දෙකක් x x y y. දැන් මේවා ගොඩක් ඔබට පුරුදුයි x x y y වශයෙන් ලකුණු කරනවා ලම්බකව. මේ ලක්ෂ්‍යයත් එලෙසමයි. රූපය තවමත් සමමිතිකයි. සමමිතික නිසා x x y y b ලක්ෂ්‍යය ක්‍රියාත්මක වන්නා වූ බල ටිකමයි e ලක්ෂ්‍යයත් එම ආකාරයෙන්මයි ක්‍රියාත්මක වෙන්නේ. ඊළඟට දණ්ඩේ තෙරපුම PQ දණ්ඩේ තෙරපුම ක්‍රියාත්මක වෙනවා පිටත දිශාවට තෙරපුම T වශයෙන් සඳහන් වෙනවා. මේකේ බල ලකුණු කිරීමට ලකුණු 10ක් හිමි වෙලා තියෙනවා. මේ බල ටික නිවැරදිව ලකුණු වුණා නම් ලකුණු 10ක්. ඊළඟට BC CD DE දඬු කොටස් 3 පහළ දඬු BC CD DE පහළ දඬු 3 පමණක් වෙන් කරලා ගත්තාම අපිට පුළුවන් ඒකේ සිරස් සමතුලිතතාවය ගන්න. එතකොට සිරස් සමතුලිතතාවය ගත්තාම පහළ දඬු තුනට පමණක් පහළට ක්‍රියාත්මක වෙනවා W කොටස් 3ක් ඉහළට ක්‍රියාත්මක වෙනවා දෙකලවරින් Y කොටස් දෙකක්. එහෙනම් ඉතා සරලයි 2යි y සමානයි 3යි W විය යුතුයි සමීකරණය. 2යි y සමානයි 3යි W. එතනින් අපිට y වල පිළිතුර ලැබෙනවා. W දත්තයක් නිසා y වල පිළිතුරම ලැබෙනවා. ඊළඟට මේ කුඩා කොටසට ලකුණු 10ක් හිමි වෙලා තියෙනවා. එතනින් CB දණ්ඩ පමණක් සලකලා CB සඳහා C වටා ගූර්ණ ගන්න යනවා. CB දණ්ඩ පමණක්. මෙන්න මේ දණ්ඩ පමණක්. මේ දණ්ඩ පමණක් සැලකුවාම ක්‍රියාත්මක වන්නා වූ බල මොනවද? බර ප්‍රතික්‍රියා තිරස් සංරචකයේ x ප්‍රතික්‍රියා සිරස් සංරචකයේ y සහ CB දණ්ඩ පමණක් සැලකීමේදී මම ඔබට කලිනුත් කිව්වා C සංදියේ ප්‍රතික්‍රියා මතුවෙනවා. මේ දණ්ඩ ගලවලා ගත්තු ගමන් පද්ධතියෙන් C සංදියේ ප්‍රතික්‍රියා මතුවෙනවා. හැබැයි මේ ප්‍රතික්‍රියා මොනවද කියලා අපි දන්නේ නැහැ. ප්‍රතික්‍රියා දන්නේ නැති වෙලාවට ඔබට මතක් වෙන්න ඕන ඒවා මග අරින ක්‍රමය. මොකද්ද? අපි C වටා ගූර්ණ ගන්න. එතකොට BC දණ්ඩ පමණක් සැලකීමේදී C ලක්ෂයේ නොදන්නා තවත් බල දෙකක් ඉස්මතු වෙනවා. නමුත් අපි ඒක මග අරිනවා C වටා ගූර්ණ ගැනීමෙන්. එහෙනම් C වටා ගූර්ණ ගැනීමේදී අපිට ගූර්ණ සමීකරණයට ඇතුළත් වෙන්නේ W y සහ මේ x. මෙන්න මේ බල තුන පමණයි. W y x පමණයි. ගූර්ණ සමීකරණය බලමු මොකද වෙන්නේ? ගූර්ණ සමීකරණ ගැනීමදී අපිට මේ කෝණ අවශ්‍ය වෙනවා. ඒවත් ගැටලුවේ දත්ත වශයෙන් ලබා ගන්න පුළුවන්. මේ දණ්ඩ දිග 2යි L, මේ දණ්ඩ දිග L. මේ කෝණය 30 සහ මෙතන 60 ලබා ගන්න පුළුවන්. ගූර්ණ සමීකරණය. x බලයට ලම්බ දුර L cos 30ක් වෙනවා. x බලයට ලම්බ දුර මේ සිරස් උස L cos 30යි. cos 30 මා මෙහිදී කෙලින්ම ආදර්ශ කරලා තියෙනවා. cos 30යි කියන්නේ මූල තුන බෙදීම 2යි. ඊළඟට y බලයේ තියෙන්නේ මේක x දක්ෂිනාවර්ත ගූර්ණයක්, y වාමාවර්ත ගූර්ණයක්. ඒ නිසා ලකුණ වෙනස් වෙලා තියෙනවා. එකක් ඍණ එකක් ධන. y වලට ලම්බ දුර මේ ටික L cos 60යි. L cos 60යි කියන්නේ L බෙදීම 2යි. ඊළඟට දත්තේ වශයෙන් තියෙන W බලය. ඒක එක පැත්තකට දාලා සමීකරණය ලියලා තියෙනවා. W බලයට ලම්බ දුර L බෙදීම 2යි cos 60යි. එතකොට L බෙදීම 2යි cos 60යි කියන්නේ භාගයයි. එතනින් එනවා W L බෙදීම 4ක්. මේ තියෙන්නේ C වටා CB දණ්ඩට ගූර්ණ ගැනීමෙන් ලැබෙන සමීකරණය. එතකොට අපිට දැන් සමීකරණ දෙකක් තියෙනවා. එම සමීකරණයටත් ලකුණු 10ක් හිමි වෙලා තියෙනවා. මේ සමීකරණ දෙකේ y දත්තය අපිට කලින් ලැබිලා තියෙනවා. y දත්තය ආදේශ කිරීමෙන් මෙතන x හොයාගන්න පුළුවන් බව ඔබට ඉතා පැහැදිලිව පේනවා. එහෙමනම් x ආදේශ කිරීම y ආදේශ කිරීමෙන් x පිළිතුර ලැබෙනවා. සුළු කිරීම ඔබට ඉතා පහසුවෙන් කරගන්න පුළුවන්. මේ y යගේ මෙතනට ආදේශ කිරීම පමණයි කරන්න තියෙන්නේ. එතනින් x ලැබුණා.
ලකුණු 5ක් හිමි වුණා. ඊළඟට AB දණ්ඩ සලකලා ඒ වටා ගූර්ණ ගන්නවා. AB දණ්ඩ පමණක් සලකලා ඒ වටා ගූර්ණ ගැනීමේදී ඒ වල බල අවශ්‍ය නැහැ. T 2W XY ක්‍රියාත්මක වෙනවා. පෙර සමීකරණයේ පරිදිම බොහොම සමාන නිසා මම ඉක්මනින් කියන්නම්. T වාමාවර්ත ගූර්ණයක් ලැබෙනවා. ලම්බදුර L cos 30යි මූල තුන බෙදීම 2යි. අනිත් සියලුම බල දක්ෂිනාවර්ත ගූර්ණ. ඒ නිසා සමීකරණය අනිත් පැත්තට දාලා තියෙනවා. x ට ලම්බදුර 2l cos 30යි 2l cos 30යි මූල තුන බෙදීම 2ක් එනවා. 2l නිසා දෙකේ ඉලක්කම කැපිලා යනවා. ඊළඟට y ට ලම්බදුර 2l cos 60යි 2l cos 60 නිසා 2l වල දෙකේ ඉලක්කමයි cos 60 භාගයයි දෙකේ ඉලක්කම කැපිලා යනවා. 2w ට ලම්බදුර l බෙදීම 2ක් වෙන්නේ l cos 60 වීමෙන්. ඔන්න ඒ වටා ගූර්ණ සමීකරණය. ඉතා පහසුවෙන් පේනවා x සහ y අපි පෙර ලබා ගත්තා. ඒ අගයන් දෙක ආදේශ කිරීමෙන් t අගය ලැබෙනවා. මේකට ලකුණු 15ක් හිමි වෙනවා. t අගය ලබා ගත්තාට තවත් ලකුණු 5ක් හිමි වෙනවා. xy ආදේශ කරන්න ඍජුවම t ලැබෙනවා. t වල අගය 7w යට මූල 3යි. ලකුණු 5ක් තවත්. ආදේශ කිරීමට 5යි පිළිතුර ලබා ගැනීමට 5යි ලකුණු 25ක් එතන තියෙනවා. ඊළඟට අහනවා අපෙන් B සංදියේ ප්‍රතික්‍රියාව. මම ඔබට පෙරදී බොහොම පැහැදිලිව කිව්වා සංදියේ ප්‍රතික්‍රියා සංරචක කිව්වොත් xy දෙක වෙනම හෙව්වහම ඇති. මෙතන B සංදියේ ප්‍රතික්‍රියාව කිව්වහම xy වල සම්ප්‍රයුක්තය ගත යුතුයි. එහෙනම් සම්ප්‍රයුක්තය ගැනීම කලිනුත් සඳහන් කළා x වර්ග ධන y වර්ගයේ වර්ගමූලය බල දෙක ආදේශ කරන්න x සහ y පිළිතුර ඉතා පහසුවෙන් ලැබෙනවා. x අගය දන්නවා y අගය දන්නවා ආදේශ කිරීම පමණයි කරන්න තියෙන්නේ. r බලය ලැබෙනවා. ඊළඟට දිශාව ලබා ගත යුතුයි. මෙතන θ කියලා සඳහන් කළොත් tan θ වෙනවා y බෙදීම x. tan θ y බෙදීම x. එතකොට සුළු කිරීමෙන් y දන්නවා x දන්නවා ආදේශ කිරීම පමණයි කරන්න තියෙන්නේ. y 3යි w යට 2යි x w යට මූල 3යි ආදේශ කිරීමෙන් tan θ පිළිතුර ලැබෙනවා. ඒ කොටස් දෙකට ලකුණු 5 හිමි වෙනවා. එතකොට B ප්‍රතික්‍රියාව තිරස සමග θ මෙපමණ කෝණයක් හදනවා කියලා අපි සඳහන් කරන්න ඕනේ. මොකද ගාණේ කියන්නේ නැහැ තිරසත් එක්ක කෝණය හොයන්න කියලා. එක ළමයෙකුට තිරසත් එක්ක හොයන්න පුළුවන් අනිත් ළමයට තිරසත් එක්ක කෝණය හොයන්න පුළුවන්. ඒ නිසා ඔබ පැහැදිලිව සඳහන් කළ යුතුයි මොකද්ද හොයපු කෝණය කියලා. තිරස සමග කෝණය අපි හෙව්වා θ tan inverse 3යි මූල 3 බෙදීම 2යි. එතකොට දරුවනි මේ අපි කතා කරපු විභාග ගැටලුවේ සම්පූර්ණ පිළිතුරු සැපීමේ ක්‍රමවේදය මෙතනින් අවසන් වෙනවා. එතකොට අපි මේ පාඩම මාතෘකාව ආරම්භයේ සිට ඉතා පැහැදිලිව සරලව ආරම්භ කරමින් සංධියක් යනු කුමක්ද? සංධි වර්ග මොනවාද? සුමට සංධියක බල ලකුණු කරන ආකාරය කුමක්ද? එක් දණ්ඩක් පමණක් තියෙන අවස්ථා, දඬු දෙකක් තියෙන අවස්ථා, දඬු 3ක් 4ක් ආදී වශයෙන් මේ ගැටලුවේ දඬු 4ක් තියෙනවා. මේ ආදී වශයෙන් පියවරෙන් පියවර අපි විභාග ගැටලු වලින් සංකීර්ණ මට්ටමේ සාකච්ඡා කිරීම වල නියැලුණා. එතකොට ඔබට මේ සාකච්ඡා කරපු ගැටලු යලිත් ඉතා පැහැදිලිව අවබෝධයෙන් කුඩාම ගැටලුවේ සිට ක්‍රමානුකූල අධ්‍යයනය කිරීමෙන් මා හිතනවා මේ පාඩම් පිළිබඳව ඔබට ඉතා හොඳ අවබෝධයක් දැනුමක් ලබා ගන්න පුළුවන් වේවි. පිළිතුරු සැපිය යුතු ආකාරය පිළිබඳව අදහසක් ලබා ගන්න පුළුවන් වේවි. එහෙමනම් දරුවනි යලිත් ඉදිරියේ මෙවැනිම තවත් පාඩමකින් ඔබ අප මුණ ගැහෙන තුරු ආයුබෝවන්.